එතකොට පුතේ දම්වැල් මැනුම කියලා මේ නම හැදුන විදිය මම කියන්නම්කෝ. හරි දම්වැල් මැනුම. ඇයි මේකට දම්වැල් මැනුම කියලා කියන්නේ? හරි දම්වැල් මැනුම කියලායි අපි කියන්නේ. මේ සඳහා අපි මොකද්ද භාවිත කරන්නේ? දම්වැලක් භාවිත කරන්නේ. පැහැදිලිද? මොකද්ද අපි භාවිත කරන්නේ? දම්වැලක් යොදා ගන්නවා. හරි. ඒතර මේ දම්වැලක් යොදාගෙන සිදු කරන බිම්මැනීමක් නිසා මේකට අපි කියනවා මොකක් කියලාද? දම්වැල් මැනුම කියලා. ඔන්න කතන්දරය. ඇයි දම්වැල් මැනුම කියන්නේ? මෙතනදී අපි මිනුම් අරගන්න භාවිත කරන්නේ මොකක්ද? දම්වැලක්. හරි. ඒතර ඒ නිසා මේකට කියනවා මොකක් කියලාද? දම්වැල් මැනුමක් කියලා. පැහැදිලිද? දම්වැල් වර්ග 3ක් ගැන මම ඔයාලට උගන්වලා තියෙනවා දැන්. හරි? දම්වැල් වර්ග කීයක් අපි ඉගෙන ගත්තද? දම්වැල් වර්ග 3ක් ගැන අපි ඉගෙන ගත්තා. හරි. එතන මොනවද අපි ඉගෙන ගත්ත දම්වැල් වර්ග 3 පුතේ? ඉංජිනේරු දම්වැල තිබුණා, ගාන්ට දම්වැල තිබුණා, මෙට්‍රික් දම්වැල තිබුණා නේ. එතකොට ඔය කියන දම්වැල් වලින් මොකක් හරි එක දම්වැලක් භාවිත කරලා අපි යම් ඉඩමක සිතියම පිළියෙල කරනකොට නැත්නම් ඉඩමක ඒ තියෙන භූ ලක්ෂණයන්ගේ පිහිටීම ලබා ගන්නකොට ඒකට කියනවා මොකක් කියලාද? දම්වැල් මැනුමක් කියලා. ඔන්න කතන්දරය. හරි? දම්වැලක් භාවිත කරලා හරි යම් ඉඩමක් අපි මැනලා ඊඩමේ වස්තුන්ගේ පිහිටීම එහෙම නැත්නම් ඒ ඊඩමේ වර්ගඵලය අපිට හොයා ගන්න පුළුවන් මේකෙදි. ඒ සඳහා මිනුම් ලබා ගන්නකොට ඒ මැනුම අපි හඳුන්වන්නේ මොකක් කියලාද? දම්වැල් මැනුමක් කියලා. හැබැයි මම මෙහෙම දෙයක් කියන්නම් දැන් වර්තමානයේ වෙනකොට පුතේ දම්වැල් භාවිතය අඩුයි. අපි දම්වැල් භාවිත කරන්නේ නැහැ. හරි. ඒ නිසා වර්තමානයේදී ඇත්තටම අපි දම්වැල වෙනුවට මෙතනදී මොකද්ද භාවිත කරන්නේ? මිනුම් පටිය තමයි භාවිත කරන්නේ. දැන් අපි ඔයාලත් එක්ක ප්‍රැක්ටිකල්ස් කළා නම් හරි මේ කොටස් වලට අපි දම්වැලක් යොදාගන්නේ නැහැ ඇත්තටම. හරි. අපි මොකද්ද මේ සඳහා භාවිත කරන්නේ? මිනුම් පටියක්. හැබැයි අපි මිනුම් පටියක් භාවිත කළාට මේකේ නම වෙනස් කරන්න යන්නේ නැහැ. මේකේ නම එතකොට දම්වැල් මැනුමම තමයි. තේරුණා නේද? ඒ වගේම තව චූටි දෙයක් මෙතන තියෙනවා. විශේෂ දෙයක්. පොඩි වුණාට ඒක විශේෂයි. මේ බිම්මැනුම් ක්‍රමේදී අපි කියනවා අපි ගන්නේ රේඛීය මිනුම් විතරයි. හොඳට මතක තියාගන්න. මේ දම්වැල් බිම්මැනුමේදී අපි ගන්නවා කියන්නේ මොන මිනුම් විතරමද? රේඛීය මිනුම් විතරයි. හරි? කෝණ මැනීමක් ඒ කිසිම වෙනත් මිනුමක් අරගන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි? එහෙනම් අපිට අරකට තව චූටි දෙයක් එකතු කරන්න පුළුවන්. හරි? රේඛීය මිනුම් විතරක් භාවිත කරලා හරි? ඉඩමක වර්ගඵලයේ සෙවීම සඳහා ඉඩමක සිතියම පිළියෙල කිරීම සඳහා දම්වැල භාවිතයෙන් මිනුම් ලබා ගන්නකොට ඒ බිම්මැනුම් ක්‍රමයට අපි කියනවා ඔන්න දම්වැල් බිම්මැනුම කියලා. තේරුණාද? මම කෑලි කෑලි එකතු කළා මේ කියන්නේ. එකපාරම අර්ථ දැක්වීම කිව්වේ නෑ ඕන්න. හරි? නැවත තේරුම් ගමු මුල ඉඳලා. දම්වැල් බිම්මැනුමේදී ඒ නම හැදෙන්නේ කොහොමද? මේ සඳහා අපි භාවිත කරන උපකරණය මත. ප්‍රධාන උපකරණය මත මිනුම් ගන්න. මොකද්ද භාවිත කරන ප්‍රධාන උපකරණය? දම්වැලක්. හරි? දම්වැලක් භාවිත කරලා මිනුම් ලබා ගන්න නිසා පුතේ නම හැදුනා දම්වැල් බිම්මැනුම. දම්වැල් වර්ග 3ක් අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඒවා ඔන්න දැන් මතක ඇති ඔයාලට. ඊළඟට මම මෙහෙම දෙයක් කිව්වා වර්තමානයේදී අපි දම්වැල් භාවිතය අවම නිසා මේ දම්වැල් බිම්මැනුම අපි වර්තමානයේ සිදු කරනවා නම් ඒ කරන්නේ මිනුම් පටි භාවිත කරලා. හැබැයි මිනුම් පටියක් භාවිත කළත් අපි නම වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ නම මොකද්ද? දම්වැල් මැනුමම තමයි. තේරුණා නේද? ඊළඟට මේ දම්වැල් මැනුමේදී අපි මිනුම් විදියට ගන්න පොතේ රේඛීය මිනුම් විතරයි. නැත්නම් තිරස්දුර මැනීම් පමණයි කරන්නේ. වෙන මිනුම් ලබා ගන්නෙ නැහැ. විශේෂයෙන් කෝණ මැනීමක් කරන්නේ නැහැ.
හරි. ඒ අනුව අපි දම්වැල් මැනුම කියන එක මෙහෙම නිර්වචනය කරනවා අර්ථ දක්වනවා රේඛීය දුරවල් පමණක් මැනලා මිනුම් කරලා හරි ඉඩමක සිටීම පිළියෙල කිරීමට නැත්නම් ඉඩමක වර්ගඵලය සෙවීමට මොකක් ආධාරයෙන්ද දම්වැල් ආධාරයෙන් මිනුම් ලබා ගන්නකොට ඒකට කියනවා මොකක් කියලාද දම්වැල් මැනුමක් කියලා. තේරුණා නේද? හරි. අපි එහෙනම් දම්වැල් මැනුම සම්බන්ධව දැන් මූලික හැඳින්වීමක් සටහන් කරගමු. තාම අර ගැටලුව නම් निराකරණය වෙලා නැහැනේ. හරි. එතකොට මාතෘකාව ලියා ගන්න දම්වැල් මැනුම ලිව්වේ නැත්නම් සහ ඉංග්‍රීසියෙන් ඕනනම් ලියා ගන්න චේන් සර්වේයින් කියලා අපි කියනවා පොතේ චේන් සර්වේයින්. චේන් සර්වේයින් හරි පුතේ අපි අර්ථ දැක්වීම ලියමු එහෙනම්. හරිද? අර්ථ දැක්වීම ලියමු. රේඛීය දුරවල් පමණක් භාවිතයෙන් ලියන්නකෝ අර්ථ දැක්වීම. රේඛීය දුරවල් පමණක් භාවිතයෙන් රේඛීය දුරවල් පමණක් භාවිතයෙන් ඉඩමක් මැන එහි වර්ගඵලය සෙවීම සඳහා දම්වැල භාවිතයෙන් සිදු කරන මැනුම් ක්‍රියාවලිය දම්වැල් මැනුම ලෙස හැඳින්වේ. දම්වැල් මැනුම ලෙස හැඳින්වේ. දම්වැල් මැනුම ලෙස හැඳින්වේ.
හරි. ඊට පස්සේ වෙනම රූලකින් ලියාගමු. දම්වැල් මැනුම දම්වැල් මැනුම දම්වැල් මැනුම ඉඩමක් මැනීමට ඉඩමක් මැනීමට ඉඩමක් මැනීමට භාවිත කළ හැකි ඉඩමක් මැනීමට භාවිත කළ හැකි සරල පහසු පැරණි සහ නිවැරදි ක්‍රමවේදයක් වේ. පැහැදිලි නේද? අද දම්වැල් මැනුම කියන එක අපිට ඉඩමක් මැනීමට භාවිත කරන්න පුළුවන්. අපි කියනවා සරල, පහසු, පරණයි. පොඩ්ඩක් ඉන්න. හරි නේද? ඒතර මොකක්ද අපි කිව්වේ? දම්වැල් මැනුම කියන එක ඉඩමක් මැනීමට භාවිත කරන්න පුළුවන් සරල, පැරණි, පහසු ඒ වගේම නිවැරදි ක්‍රමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. තේරුණා නේද? රයිට්. ඒ ලක්ෂණ ටික මතක තියාගන්න. ඊළඟට දැන් මම මේ බෝඩ් එකට ආවේ. මේ ස්ක්‍රීන් එක අයින් කළේ. මේ දම්වැල් මැනුම ටිකක් බෝඩ් එකේ වැඩිපුර කතා කරන්න වෙන මාතෘකාවක්. හරි. ඒක නිසා මම වැඩිපුර බෝඩ් එක පාවිච්චි කරනවා පොතේ. දැන් මෙහෙම චුට්ටක් අහගන්න. පොතේ දැන් මේකෙදි රේඛීය මිනුම් විතරනේ තියෙන්නේ. මොනවද අපිට තියෙන මිනුම් වර්ගය? පොතේ රේඛීය මිනුම් විතරයි තියෙන්නේ. හරි? ඒ කියන්නේ දිග සම්බන්ධ මිනුම් ටිකක් විතරයි තියෙන්නේ. හරිද? එතකොට පුතේ දැන් මේ රේඛීය මිනුම් විතරක් තියාගෙන අපිට අඳින්න පුළුවන් සරලම ජ්‍යාමිතික රූපය අපි කියනවා ත්‍රිකෝණය. මං කියන එක තේරුම් ගන්න. හරි? රේඛීය මිනුම් විතරක් පොතේ තියාගෙන අපිට අඳින්න පුළුවන් සරලම ජ්‍යාමිතික රූපය මොකක් කියලාද අපි කියන්නේ? ත්‍රිකෝණය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ හරි ත්‍රිකෝණයක් අඳින්න දැන් අපිට මෙහෙම කිව්වොත් පාද තියෙනවා සෙන්ටිමීටර් 8ක් දිග. හරි? අනික 6ක් දිග. හරි? ඒ වගේම අනිත් පාදය අපි හිතමු සෙන්ටිමීටර 4ක් දිග කියලා. හරි? පේනවද මම ලියපුවා?
හරි සෙන්ටිමීටර 8ක් දිග 6ක් දිග 4ක් දිග ත්‍රිකෝණයක් තියෙනවා කියලා හිතන්නකෝ පාදවල දිග එහෙම දීලා තියෙනවා. හරි එතකොට දැන් මේ ත්‍රිකෝණය අපිට අඳින්න පුළුවන්. ඔය දිග විතරක් ඇති. ඔයාලා චුටි කාලේ ත්‍රිකෝණ නිර්මාණය කරනවා නේද? කව කටුව පාවිච්චි කරලා ඡාප ඡේදනය. ඒතර කොහොමද කරන්නේ මේ බලන්න. ඉස්සෙල්ලා අපි මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳලා ඒකේ මෙහෙම සලකුණක් දාගන්න. අපි මේක ABC කියන ත්‍රිකෝණය කියලා හිතමු. ABC ත්‍රිකෝණය. හරි. එතකොට අපි හිතමු දැන් මේ AB පාදය තමයි 8 BC පාදය 6යි AC පාදය 4යි කියලා හිතන්නකෝ. දැන් ඔන්න අපිට පුළුවන් පොතේ මේ ත්‍රිකෝණය නිර්මාණය කරන්න. මෙන්න A. හරි. එහෙනම් මෙතන ඉඳලා අපි කොච්චරක් මනින්න ඕනද? සෙන්ටිමීටර 8ක් මනින්න ඕන. මනලා මෙතන B ලකුණු කරනවා. දැන් BC කොච්චරද? BC 6යිනේ. එහෙනම් අපි මොකද කරන්නේ? කව කටුව අරගෙන නේ අඩ රූල මත කව කටුව තියලා කොච්චරක් මන ගන්නවද? සෙන්ටිමීටර 6ක් මන ගන්නවා. ඔන්න මැන්නා B ලක්ෂයේ කව කට්ටෙත් උඩ තියලා මොකද කරන්නේ? අපි මේ පැත්තට හොම ඡාපයක් ගහනවානේ. මේ විදිහට ඡාපයක් ගහනවානේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? AC 4යිනේ. එහෙනම් කව කට්ටට සෙන්ටිමීටර 4ක් අරගෙන මෙතන තියලා මෙහෙම ඡාපයක් ගහනවා නේ. දැන් අපිට පුළුවන් පොතේ මේක යා කරලා මේ ත්‍රිකෝණය හදා ගන්නනේ. පැහැදිලි නේද මං කියන එක? ඒ කියන්නේ දිග විතරක් තිබිලා අපිට ත්‍රිකෝණය ඇඳ ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දිග විතරක් තිබිලා අපිට වෙන ජ්‍යාමිතික රූප අඳින්න බෑ පොතේ. ඒ කියන්නේ චතුරස්‍ර අඳින්න හැකියාවක් නැහැ. පැහැදිලිද මං කියන එක? අඳින්න පුළුවන් සරලම ජ්‍යාමිතික රූපය තමයි ත්‍රිකෝණකරණය. ඒ නිසා මේ දම්වැල් බිම්මැණිමේදී අපි අපේ ඉඩම බෙදා ගන්නවා කියනවා ත්‍රිකෝණ වලට. අපේ ඉඩම මොනවටද බෙදා ගන්නවා කියන්නේ අපි ත්‍රිකෝණ වලට බෙදා ගන්නවා. ඒ නිසා මේ දම්වැල් මැනුමේ මූල ධර්මයේ පුතේ අපි කියනවා ත්‍රිකෝණකරණය කියලා. මොකද්ද මූල ධර්මය? ත්‍රිකෝණකරණය කියලා අපි කියනවා. ඔන්න මතක තියාගන්න මේ අවුරුද්දේ විභවගත පේපර් එකේ මේක අහලා තිබුණා. හරි දම්වැල් මැනුමේ මූල ධර්මය මොකද්ද? ත්‍රිකෝණකරණය කියලා අපි කියනවා. ඇයි දම්වැල් මැනුමේ මූල ධර්මයේ ත්‍රිකෝණකරණයේ විදිහට අපි සලකන්නේ? මෙතනදී අපි ඉඩම මොනවටද බෙදාගන්නේ? ත්‍රිකෝණ වලට බෙදා ගන්නවා. ඇයි අපි ඉඩම ත්‍රිකෝණ වලටම බෙදන්නේ? අපිට තිබුණානේ වෙන වෙන මොන හරි හැඩතල වලට බෙදන්න. ඒතර හේතුවක් දැනගන්න. මෙතනදී අපි ගාව තියෙන්නේ තිරස් මිනුම් විතරයි. නැත්නම් රේඛීය මිනුම් විතරයි. ඒතර රේඛීය මිනුම් පමණක් භාවිතයෙන් අඳින්න පුළුවන් සරලම ජ්‍යාමිතික රූපය මොකක් කියලාද අපි කියන්නේ? ත්‍රිකෝණය. අන්න ඒ නිසා අපි මේ දම්වැල් මැනුමේ මූල ධර්මය හඳුන්වනවා ළමයි ත්‍රිකෝණකරණය කියලා. පැහැදිලි නේද මම කියපු කාරණා ටික? රයිට්. අපි එහෙනම් චුටි අනුමාත්‍රකාවක් ලියමු. දම්වැල් මැනුමේ මූල ධර්මය. දම්වැල් මැනුමේ මූල ධර්මය. දම්වැල් මැනුමේ මූල ධර්මය. දම්වැල් මැනුමේ මූල ධර්මය. හරි. නෝට් එක දාන්න ඕනේ නෑ නේද? ලියා ගන්න පුළුවන් නේද? ලියා ගන්න මේ විදිහට දම්වැල් මැනුමේ දම්වැල් මැනුමේ දම්වැල් මැනුමේ මූල ධර්මය මූල ධර්මය මූල ධර්මය මූල ධර්මය ඔන්න මම දැම්ම නෝට් එක.
මූලධර්මය ත්‍රිකෝණකරණය. ත්‍රිකෝණකරණය වරහන් ඇතුලේ ලියා ගන්න ඉංග්‍රීසියෙන් අපි කියනවා triangulation. 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 highlight කරගමුද අපි ත්‍රිකෝණකරණය and triangulation කියන එක. ත්‍රිකෝණකරණය වාක්‍ය අවසන් කරගමු. ලෙස හැඳින්වේ. ලෙස හැඳින්වේ. highlight කරගත්තා නේද ත්‍රිකෝණකරණය කියන එක. ඊළඟට ඒකටම ලියන්න දම්වැල් මැනුමේ මූලධර්මය. දම්වැල් මැනුමේ මූලධර්මය. දම්වැල් මැනුමේ මූලධර්මය ත්‍රිකෝණකරණය ලෙස සලකනු ලබන්නේ. ත්‍රිකෝණකරණය ලෙස සලකනු ලබන්නේ. ත්‍රිකෝණකරණය ලෙස සලකනු ලබන්නේ මෙහිදී ඉඩම. මෙහිදී ඉඩම. මෙහිදී ඉඩම ත්‍රිකෝණවලට බෙදා. ත්‍රිකෝණවලට බෙදා බිම් මැනුම සිදු කරන නිසාය. බිම් මැනුම සිදු කරන නිසාය. බිම් මැනුම සිදු කරන නිසාය. හරි තේරුණා නේද? ඒක තේරුම් ගන්න ඕන. හරි මූලධර්මය පොතේ මම නැවත ඔන්න කියනවා වලට මූලධර්මයේ ත්‍රිකෝණකරණය. මූලධර්මයේ ත්‍රිකෝණකරණය විදිහට සලකන්නේ අපි ඉඩම මොනවට බෙදලාද මැනුම් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපි ත්‍රිකෝණවලට බෙදලා. හරි. ඊළඟට අපි අලුත් රූලකට ගිහිල්ලා ඇයි ත්‍රිකෝණවලට බෙදන්නේ කියන එක සාධාරණ කරගමු. ලියන්න අලුත් රූලකින් කෝණික මිනුම් රහිතව. කෝණික මිනුම් රහිතව. කෝණික මිනුම් රහිතව කෝණික මිනුම් රහිතව එනම් රේඛීය මිනුම් පමණක්. එනම් රේඛීය මිනුම් පමණක්. එනම් රේඛීය මිනුම් පමණක්. එනම් රේඛීය මිනුම් පමණක් භාවිතයෙන් චාප ඡේදනය මගින්. චාප ඡේදනය මගින්. චාප ඡේදනය අපි කළේ හරි පොඩි පන්තිය ගණිතයට කරලා තියෙනවා. හරි චාප ඡේදනය මගින් නිර්මාණය කළ හැකි. නිර්මාණය කළ හැකි. නිර්මාණය කළ හැකි සරලම ජ්‍යාමිතික රූපය. සරලම ජ්‍යාමිතික රූපය සරලම ජ්‍යාමිතික රූපය ත්‍රිකෝණය නිසා. ත්‍රිකෝණය නිසා. ත්‍රිකෝණය නිසා මෙහිදී ඉඩම ත්‍රිකෝණවලට බෙදීම සිදු කරයි. මෙහිදී ඉඩම ත්‍රිකෝණවලට බෙදීම සිදු කරයි. මෙහිදී ඉඩම ත්‍රිකෝණවලට බෙදීම සිදු කරයි. හරි. පැහැදිලි නේද? හරි. ඊළඟට පුතේ දැන් ඔය ත්‍රිකෝණවලට බෙදද්දී හරි ත්‍රිකෝණවලට බෙදද්දී එතනත් යම් සලකා බැලිය යුතු කරුණක් තියෙනවා. හරි යම් සලකා බැලිය යුතු කරුණක් තියෙනවා. අපි කියනවා මෙතනදී පොතේ පුළුවන් තරම් අපි නියම ත්‍රිකෝණ වලට බෙදා ගන්න ඕනේ.
මොනවටද බෙදා ගන්න ඕනේ? නියම ත්‍රිකෝණවලට. දැන් ඔයාලා දන්නවා දන්නවද නියම ත්‍රිකෝණ කියන්නේ මොනවද කියලා? නෑ මං හිතන්නේ ඒක ගණිතේදී ඔයාලට උගන්වන්නේ නෑ ඔය නමේ. හැබැයි ඔයාලා දන්නවා පුතේ සමපාද ත්‍රිකෝණ කියලා જાතියක්. දන්නව නේද? මොනවද? සමපාද ත්‍රිකෝණ. හරි. හරි. එතකොට එන නියම ත්‍රිකෝණ කියන්නේ මතක තියාගන්න මොන ත්‍රිකෝණ වලටද? සමපාද ත්‍රිකෝණ වලට. පැහැදිලිද? එහෙනම් අපි උපරිම උත්සාහ කරන්න ඕන පුතේ. අපේ ඉඩම මොනවට බෙදා ගන්නද? සමපාද ත්‍රිකෝණ වලට බෙදාගන්න. පැහැදිලිද? සමපාද ත්‍රිකෝණ වලට බෙදා ගන්න බැරි නම් ඔයාලට ඉඩම ඊළඟට කියනවා මනාව සැකසුණු ත්‍රිකෝණ වලට බෙදා ගන්න. හරි මොනවටද බෙදා ගන්න කියන්නේ? මනාව සැකසුණු ත්‍රිකෝණ වලට. මොනවද එන මනාව සැකසුණු ත්‍රිකෝණ කියන්නේ? මනාව සැකසුණු ත්‍රිකෝණ කියන්නේ? හරි. දන්නේ නැහැනේ අහගන්න. පුතේ සෑම කෝණයක්ම අංශක 30ත් 120ත් අතර තියෙනවා නම් හරි හැම කෝණයක්ම අංශක 30ත් 120ත් අතර. ඒ කියන්නේ කෝණ තුනයිනේ තියෙන්නේ. ඒ කෝණ තුනම අංශක 30ට වඩා වැඩි වෙන්න ඕනේ. 120ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 120ට වඩා වැඩි කෝණ තියෙන්නත් බෑ. 30ට වඩා අඩු කෝණ තියෙන්නත් බෑ. අන්න ඒ ත්‍රිකෝණ වලට අපි කියනවා මොනවා කියලාද? මනාව සැකසුණු ත්‍රිකෝණ. පැහැදිලිද? එන ඔන්න නැවත අහගන්න. ඉඩම ත්‍රිකෝණ වලට බෙදද්දී වඩා හොඳයි කියනවා මොන ත්‍රිකෝණ වලට බෙදා ගන්නවා නන්ද? නියම ත්‍රිකෝණ නැත්නම් රියල් ට්‍රයැන්ගල් කියලා අපි කියනවා. නියම ත්‍රිකෝණ වලට බෙදා ගන්නවා. ඒතර නියම ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? හැම පාදයක්ම සමාන. එහෙම නැත්නම් හැම කෝණයක්ම අංශක 60ක් වුණ ත්‍රිකෝණයක්. කෝණ තුනම අංශක 60ක් වුණ ත්‍රිකෝණයක්. ඉතින් අපිට සාමාන්‍යයෙන් එහෙම බෙදා ගන්න හම්බ වෙන්නේ නැහැ බොහෝ දුරට පුතේ. හරි නියම ත්‍රිකෝණ වලට බෙදා ගන්න බෑ. ඒක හොඳම දේ වුණාට අපිට හොඳම දේ බොහෝ දුරට ලැබෙන්නේ නැහනේ. ඒ වගේ හොඳම දේ අපිට උතනදී කරන්න හම්බ වෙන්නේ නැති වෙයි. එහෙම බැරි වුණොත් අපි කියනවා ඊළඟට අපි එනවා මොකේටද? මනාව සැකසුණු ත්‍රිකෝණ කියන එකට. නැත්නම් well conditioned triangle කියලා අපි කියනවා. well conditioned triangle. එන මනාව සැකසුණු ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? හැම කෝණයක්ම අංශක 30ත් 120ත් අතර තියෙනවා නම් එවැනි ත්‍රිකෝණයක් අපි කියනවා මනාව සැකසුණු ත්‍රිකෝණයක් කියලා. ඒ වගේම මේකත් මතක තියාගන්න කිසිම විටක පටු ත්‍රිකෝණ යොදා ගන්න එපා කියනවා. මොන ත්‍රිකෝණද? පටු ත්‍රිකෝණ. මොනවද පුතේ පටු ත්‍රිකෝණ කියන්නේ? අන්න අංශක 30ට වඩා අඩු කෝණයක් තියෙනවා නම් ඒක පටු ත්‍රිකෝණයක්. අංශක 120ට වඩා වැඩි කෝණයක් තියෙනවා නම් ඒකත් අපි කියනවා පටු ත්‍රිකෝණයක් කියලා. පැහැදිලිද? එක කෝණයක් හරි අංශක 30ට වඩා අඩුයි නම් ඒක පටු ත්‍රිකෝණයක්. එක කෝණයක් හරි අංශක 120ට වඩා වැඩි එකක් තියෙනවා නම් ඒකත් අපි කියනවා මොන ත්‍රිකෝණයක් කියලාද? පටු ත්‍රිකෝණයක් කියලා. එහෙනම් ඔන්න හොඳට ඔය කාරණේ තොල්වේ තියාගන්න. ත්‍රිකෝණ වලට බෙදුනවා කියන එක විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ත්‍රිකෝණ මොන වගේ ත්‍රිකෝණ වෙන්න ඕනද කියන එකත් අපිට අවබෝධයක් තියෙන්න අවශ්‍ය වෙනවා. තේරුණා නේද මේ කාරණා ටික? රයිට්. අපි එහෙනම් අලුත් රූලකට ගිහිල්ලා ඔය ටිකක් දැන් සටහනක් දාගමු. රයිට්. ඔන්න ඔයාලගේ පහසුව පිණිස මම ස්ක්‍රීන් එක ෂෙයා කළා. රයිට්. වෙනම රූලකට එන්න දැන්. ලියන්න මේ විදිහට ඉඩම ත්‍රිකෝණ වලට බෙදීමේදී ඉඩම ත්‍රිකෝණ වලට බෙදීමේදී සමපාද ත්‍රිකෝණ වරහන් ඇතුලේ ලියා ගන්න නියම ත්‍රිකෝණ
සමපාද ත්‍රිකෝණ වරහන් ඇතුලේ නියම ත්‍රිකෝණ. වරහන් වහන්න යොදා ගැනීම ඊටමත් සුදුසු වන අතර යොදා ගැනීම ඊටමත් සුදුසු වන අතර සමපාද ත්‍රිකෝණ යොදාගත නොහැකි විට 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 මනාව සැකසුණු ත්‍රිකෝණ යොදාගත යුතුය මනාව සැකසුණු ත්‍රිකෝණ යොදාගත යුතුය. පුතේ ඒකටම ලියන්න මනාව සැකසුණු ත්‍රිකෝණ යනු සෑම කෝණයක්ම අංශක 30ත් 120ත් අතර පිහිටා ඇති ත්‍රිකෝණය. අංශක 30ත් 120ත් අතර පිහිටා ඇති ත්‍රිකෝණය. ඒක ඇල්ල හයිලයිට් කරගන්න. අංශක 30ත් 120ත් අතර පිහිටා ඇති ත්‍රිකෝණය. ඒක ඇල්ල හයිලයිට් කරගන්න. හරි? මනාව සැකසුණු ත්‍රිකෝණයක් යනු කියලා ඇහුවොත් සෑම කෝණයක්ම අංශක 30ත් 120ත් අතර තියෙන ත්‍රිකෝණ කියලා එතකොට ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. අහපුව අලුත් ඡේදයකට අලුත් රූලකට එන්න. කිසිම විටක පටු ත්‍රිකෝණ යොදා නොගත යුතුය. කිසිම විටක පටු ත්‍රිකෝණ යොදා නොගත යුතුය. ඒකටම ලියන්න මම ඔකේ තියෙන කාරණයකට අමතරව කාරණයක් දෙනවා. කලබල වෙන්න එපා. ලියන්න මේ විදිහට පටු ත්‍රිකෝණයක් යනු එක් කෝණයක් හෝ අංශක 30ට අඩු හෝ අංශක 120ට වැඩි. අංශක 30ට අඩු හෝ අංශක 120ට වැඩි ත්‍රිකෝණය. අංශක 120ට වැඩි ත්‍රිකෝණය. හරි? එක කෝණයක් හරි අංශක 30ට අඩු වෙනවා නම් මෙහෙමයි. ඇත්තටම කියනවා නම් එක කෝණයක් අංශක 30ට අඩු වෙනවා නම් පුතේ අනිත් පැත්තෙන් එක කෝණයක් අනිවාර්යයෙන්ම අංශක 120ට වැඩි වෙනවා. හරි? ඔය දෙකම යෙදෙනවා එක තැන. කියන්නේ එක ත්‍රිකෝණයක එහෙම වුණොත්. ඇඳලා බලන්නකෝ. දැන් උතර මම ඇඳලා පල්ලෙහාට තියෙන අපි එතනට ගිහලා බලමු. හරි? එක කෝණයක් අංශක 30ට අඩු වුණ ගමන් අනිවාර්යයෙන්ම තව කෝණයක් 120 පනිනවම තමයි. හරි? පැහැදිලිද? ඒ වගේ ත්‍රිකෝණයක් අපි කියනවා පටු ත්‍රිකෝණයක් කියලා. රයිට්. ඇයි පටු ත්‍රිකෝණය යොදාගන්න එපා කියන්නේ පුතේ? අපි ඒකත් චුට්ටක් සටහන් කරගමු. ලියාගන්නේ ඒකටම පටු ත්‍රිකෝණ යොදා නොගැනීමට හේතුව පටු ත්‍රිකෝණ යොදා නොගැනීමට හේතුව පටු ත්‍රිකෝණ යොදා නොගැනීමට හේතුව චාප ඡේදනයේදී
චාප ඡේදනයේදී චාප ඡේදනයේදී චාප එක මත එක ගමන් කරන නිසා එක මත එක ගමන් කරන නිසා එක මත එක ගමන් කරන නිසා ත්‍රිකෝණයේ තුන්වන ශීර්ෂය ත්‍රිකෝණයේ තුන්වන ශීර්ෂය ත්‍රිකෝණයේ තුන්වන ශීර්ෂය නිවැරදිව හඳුනාගත නොහැකි වීමයි නිවැරදිව හඳුනාගත නොහැකි වීමයි ත්‍රිකෝණයේ තුන්වන ශීර්ෂය නිවැරදිව හඳුනාගත නොහැකි වීමයි හරි ඒ කියන එක පැහැදිලිද මේ බලන්න ඔන්න මම පටු ත්‍රිකෝණයක් අඳිනවා මෙන්න එක පාදයක් නක පාදයක් තියෙනවා හරි පටු ත්‍රිකෝණයක්නේ එහෙම යනවා ඔන්න අනිත් පාදය හරි ඔන්න දැන් මෙතන තියෙනවා අනිවාර්යයෙන් 120ට වඩා වැඩි 150ක් විතර තියෙනවා හරි දැන් අපි මේ විදිහට ඇඳලා පුතේ තුන්වන ශීර්ෂය හොයාගන්න ඕනනේ නේද කියන්නේ තුන්වන ශීර්ෂය කියලා කියන්නේ මේ කොහේ හරි තැනක් නෙන්නේ ඉතින් අපි මොකද කරන්නේ දැන් මෙතන මේ මෙතනින් කව කට්ටේ තුඩ තියලා නේද අපි මොකද කරන්න ඕනේ මෙතන චාපයක් ගහන්න ඕනනේ ඒ වගේම කව කට්ටේ තුඩ තියලා මෙතනින් චාපයක් ගහන්න ඕනේ මේ නේ ඒ චාපය යාවි මෙන්න මේ විදිහට යාවේ චාපය හරි ඒ වගේම මෙතන තියලා ගහන චාපය ඒකත් යාවි මේ විදිහට ඔයාලට පේනවද නැද්ද මම අයින් වුණාට පස්සේ ආයෙ බලන්න මෙහෙම යනවා හරිද එතකොට මේ මං චාප දෙක වෙනම ලොකු කරලා අඳින්නම් ඔන්න එක චාපයක් මෙහෙම යනවා හරිද අනිත් චාපයත් මෙන්න මෙහෙම යනවා ඔන්න ඔහොම ඇවිල්ලා මේ මෙහෙම යනවා පේනව නේද චාප දෙක ඔයාලා මේ චාප දෙක විතරක් අඳගත්තත් ඇති ඈ සම්පූර්ණ ත්‍රිකෝණය මොකට අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඔන්න එක චාපයක් මෙන්න අනිත් චාපය හරි දැන් බලන්න පුතේ ඔයාලට පේනවා ඇති මේ චාපය එකිනෙක චාප දෙක එකිනෙක කැපිලා තියෙන්නේ මෙතනින්ද මෙතනින්ද හරියට හොයන්න බෑ නේද ඇයි එහෙම වෙලා තියෙන්නේ චාප දෙක යම් දුරක් එක මත එක ගමන් කරලා තියෙනවා ඒ පටු ත්‍රිකෝණයක් උන ගමන් ওই කතන්දරේ වෙනවා හරි පටු ත්‍රිකෝණයකදී මොකද වෙන්නේ තුන්වන ශීර්ෂය හොයන්න අපි චාප අඳිනකොට පුතේ මේ චාප දෙක අපි කියනවා යම් දුරක් එක මත එක ගමන් කරනවා පැහැදිලිද යම් දුරක් එක මත එක ගමන් කරනවා දර යම් දුරක් එක මත එක ගමන් කරනකොට තුන්වන ශීර්ෂයේ තියෙන්නේ හරියටම කොතනද කියලා අපිට හොයාගන්න බැරි වෙනවා පැහැදිලිද තුන්වන ශීර්ෂය හරියටම හොයන්න බෑ කොහේ හරි ලකුණු කරගන්න පුළුවන් හැබැයි මේ සිදුවන සුළු දෝෂය අපේ ඉඩම වැරදි සිතියමක් දක්වා අරගෙන යන්න හේතුවක් වෙන්න පුළුවන් ඒ නිසා ඔන්න මතක තියාගන්න අපි කිසිම විටක පටු ත්‍රිකෝණ වලට යන්නේ නැහැ පැහැදිලි නේද පුතේ ඔයාලට පේනවද මේ රූපය පේනව නේද හරි මේක චුට්ටක් ඇඳ ගන්න එහෙනම් මේ සම්පූර්ණ ත්‍රිකෝණයක් ඕනේ නැහැ මේ ඡාප දෙක විතරක් ඇඳගත්තත් ඇති
පුතේ බිම්මැනීම පාඩමේ වීඩියෝ ටික දානවනේ ඔයාලා තව දෙතුන් පාරක් බලන්න හොඳට. හරි මං හිතනවා ඒක වඩා හොඳයි කියලා. YouTube එකට දැම්මට පස්සේ නිමාඩු පාඩුවේ ආයෙ හොඳට හරි ඔයාලත් එක පාරක් පාඩම් කරලා හොඳ දරුවෝ වගේ හරි එක පාරක් හොඳට පාඩම් කරලා නෝට් එක බලලා ආයෙ වීඩියෝ එක බලන්න දෙතුන් පාරක් හොඳට බලන්න. හරි බලලා මම මේ කියලා දෙන දේවල් නැවත නැවත හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම හිතනවා ඒක වඩා හොඳයි. මම හැම වීඩියෝ එකක්ම ඔයාලට දානවා YouTube එකට. ඔයාලට බලන්න පුළුවන්. හරි. හරි නේද? ඡාප දෙක ඇඳගත්තානේ. ඊට පස්සේ පුතේ අපි අර ත්‍රිකෝණ තුනත් ඇඳ ගන්න අවශ්‍ය වෙනවා. මෙන්න තියෙනවා ත්‍රිකෝණ තුන. දර පළවෙනි එක තියෙන්නේ නියම ත්‍රිකෝණයක් නැත්නම් පුතේ සමපාද ත්‍රිකෝණයක්. දෙවෙනි එක තියෙන්නේ මනාව සැකසුණු ත්‍රිකෝණයක්. තුන්වෙනි එකේ තියෙන්නේ එක කෝණයක් ඔයාලට පේන අංශයක 155ක් කියලා ලකුණු කරලා තියෙනවා. එහෙනම් ඒක වැටෙන්නේ මොන ත්‍රිකෝණයක් විදියටද? ඒක පටු ත්‍රිකෝණයක් විදියට තමයි අපි ගන්න. පැහැදිලි නේද? right. ලස්සන්ට ඒ රූප තුන ත්‍රිකෝණ තුන ඇඳ ගන්න. ඉංග්‍රීසි වචන ටිකක් උතන දාලා තියෙනවා. ලියා ගන්න.
හරි පොඩි බ්‍රේක් එකකුත් හම්බුණා නේද? කමක් නෑනේ. එතකොට ඔන්න පුතේ ත්‍රිකෝණ වර්ග තුන අපි කතා කළේ. එතකොට ඒ තුන ඒක පැහැදිලි නේද? එතකොට නැවත සාරාංශය ගත්තොත් හරි නම්වැල් මැනුමේදී අපි ඊටම ත්‍රිකෝණ වලට බෙදනවා. ඒ නිසා මූලධර්මයේ ත්‍රිකෝණකරණය කියනවා. ත්‍රිකෝණ වලටම බෙදන්න හේතුව තමයි අපි ගාව තියෙන්නේ රේඛීය මිනුම් විතරයි, කෝණික මිනුම් නැහැ. කෝණික මිනුම් නැතිව රේඛීය මිනුම් විතරක් භාවිත කරලා අපිට අඳින්න පුළුවන් සරලම ජ්‍යාමිතික රූපය ත්‍රිකෝණයයි. ඒ නිසායි අපි ත්‍රිකෝණ වලට බෙදන්නේ. එතනදී අපි කියනවා පුළුවන් හැම විටම උත්සාහ කරන්න සමපාද ත්‍රිකෝණ නැත්නම් නියම ත්‍රිකෝණ වලට ඉදම බෙදා ගන්න. එහෙම බැරි වෙනකොට අපි කියනවා මනාව සැකසුණු ත්‍රිකෝණ වලට ඉදම බෙදා ගන්න කියලා. පැහැදිලි නේද? right. ඊළඟට ලියා ගන්න මාතෘකාව දම්වැල් මැනුමේදී භාවිත වන පාරිභාෂිත වචන. දම්වැල් මැනුමේදී භාවිත වන පාරිභාෂිත වචන. හරි. පුතේ දම්වැල් මැනුමේදී අපි භාවිත වෙන පාරිභාෂිත වචන කීපයක් තියෙනවා. දැන් අපි ඒ ටික පොඩ්ඩක් බලමු. ඒකේ පළවෙනි එක ලියන්න එපා මොකොත් අපි එමෙිට බලමු ඒ ටික. පළවෙනි එක කියනවා මොකද්ද? මැනුම් ස්ථාන කියලා අපි කියනවා. පැහැදිලිද? පළවෙනි එක මොකද්ද කියන්නේ? මැනුම් ස්ථාන කියලා අපි කියනවා. හරි. එන්න පළවෙනි එක මැනුම් ස්ථාන. පැහැදිලිද? පළවෙනි එක මොකක් කියලාද අපි කියන්නේ? මැනුම් ස්ථාන කියලා කියනවා. ඊළඟ පුතේ දෙවෙනි එක අපි කියනවා මැනුම් රේඛා කියලා. මැනුම් රේඛා. හරි? දෙවෙනි එක මොකක්ද? මැනුම් රේඛා. තුන්වෙනි එක අපි කියනවා පාදම් රේඛාව. හරි? තුන්වෙනි එක මොකක්ද? පාදම් රේඛාව. හතරවෙනි එක අපි කියනවා පිරික්සුම් රේඛා. හරි? මොකක්ද කියන්නේ? පිරික්සුම් රේඛා. පුතේ මේ පිරික්සුම් රේඛා වලටම අපි කියනවා ආවේක්ෂණ රේඛා. හරි? මොකක් කියලාද කියන්නේ? ආවේක්ෂණ රේඛා කියලා කියනවා. ඊළඟට පස්වෙනි එක අපි කියනවා පුතේ අනුලම්බ කියලා. අනුලම්බ. හරි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට මතක තියාගන්න දම්වැල් මැනුමේදී අපි භාවිත වන පාරිභාෂික වචන ස්මාලාවක් තියෙනවා. ඔන්න මාත් එක්ක බලමු. පළවෙනි එක මැනුම් ස්ථාන, දෙවෙනි එක මැනුම් රේඛා, තුන්වෙනි එක පාදම් රේඛාව, හතර පිරික්සුම් රේඛා එහෙම නැත්නම් ආවේක්ෂණ රේඛා, පස්වෙනි එක අපි කියනවා මොකද්ද? අනුලම්බ කියලා. පැහැදිලි නේද? right. අපි එහෙනම් මේ ටික ලියාගමු. ලියන්න මේ විදිහට දම්වැල් මැනුමේදී
දම්වැල් මැනුමේදී පහත ආකාරයේ පාරිභාෂික වචන භාවිත වේ. පාරිභාෂික වචන භාවිත වේ. හරි. බෝඩ් එක බලාගෙන ලියන්නකෝ. පේනව නේද? ටිකක් හොඳ පෑනක් හම්බුණා. හොඳට පේනවා දැන්. හරිද? ඔන්න අපි බැලුවේ පාරිභාෂික වචන ටික. අපි මේවා වෙන වෙනම පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. ඊට කලින් පොඩි රූපයක් තියෙනවා. අපි රූපේ ඇඳලා යමු. හරි. මේ ටික හරි නේද? ඒතර ඔන්න මැනුම් ස්ථාන, මැනුම් රේඛා, පාදම් රේඛාව, පිරික්සුම් රේඛා, එහෙම නැත්නම් ආවේක්ෂණ රේඛා, ඊට පස්සේ අනුලම්බ. right. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ රූපය ඇඳගමු. හරි. මේක නම් මේ මායිම නම් කරගන්න ඉඩ මේ මායිම කියලා. ඉඩ මේ මායිම. මෙතන A කියලා දාගන්න. මේක B කියලා දාගන්න. මෙතන C කියලා දාගන්න. මෙතන D කියලා දාගන්න. ඊට පස්සේ මෙතන E කියලා දාගන්න. මෙතන F කියලා දාගන්න. සර් හරි නේද? පස්සේ මෙහෙම
රේඛාවක් ඇඳලා ABCD EF මෙතන G කියලා දාගන්න මෙතන H කියලා දාගන්න GH හරි ඊට පස්සේ තව චුටි විස්තරයක් තියෙනවා මේකේ දාගන්න මෙතනින් ඇඳ ගන්න මේ විදියට කොටුවක් ඒක අංක 1 කියලා ගන්න මෙතනින් ඇඳ ගන්න තව කොටුවක් ඒක අංක 2 කියලා දාගන්න මෙතනින් අඳින්න තව කොටුවක් ඒක අංක 3 කියලා දාගන්න තොර මේ තියෙන්නේ ඔන්න පුතේ ඉඩමේ මායිම දැන් ඒ ඉඩමේ ඇතුළ අපි මේ විදියට ඔන්න ත්‍රිකෝණ වලට බෙදලා තියෙනවා හරි A B C D කියලා චතුරස්‍රයක් විදියට මුලින් බෙදලා ඒක මේ විදියට දෙකට මැද්දෙන් බෙදලා ආයේ ඒව මොකද කරලා තියෙන්නේ අපි ත්‍රිකෝණ වලට බෙදාගෙන තියෙනවා මේ මම 1 2 3 කියලා දැම්මේ ගොඩනැගිලි 3ක්. හරි? 1 2 3 කියලා තියෙන්නේ ගොඩනැගිලි 3ක්. හැදෙලේ නේද? හරි. දැන් ඕකේ අර එක එක පාරිභාෂා වචනේ මම රූපය ඇසුරෙන් පැහැදිලි කරගෙන යන්නම්. හරි රූපය ඇසුරෙන් පැහැදිලි කරගෙන යන්නම් බලා ගන්න. දැන් ඔකේ පළවෙනි එක දුන්නේ පුතේ මැනුම් ස්ථාන කියලානේ. හරි. එහෙනම් මැනුම් ස්ථාන තමයි මේ තියෙන්නේ. A C B D. මෙන්න මේවා තමයි පුතේ මැනුම් ස්ථාන. ඒ වගේම මේවත් මැනුම් ස්ථාන. E F. නාය අහගන්න මැනුම් ස්ථාන ටික තමයි මේ තියෙන්නේ. A C B D මැනුම් ස්ථාන ඒ වගේම E F ඒවත් මැනුම් ස්ථාන කියලා අපි කියනවා. පැහැදිලිද? හැබැයි මේ A C B D මේ ටිකත් එක ගත්තාම මෙයාලගේ පොඩි වෙනසක් තියෙනවා. ඒකට හේතුව මේ A C B D කියන මේ හතර දෙනා ඉන්නේ පුතේ භූමියේ ඉඩමේ මායිමට වන්නටනේ. හරි ඒ වගේ මෙයාලා ඉන්නේ මෙන්න මේ රේඛා දෙකක් එකිනෙකට මුණ ගැහෙන තැන. මේ රේඛා දෙක එකිනෙකට මුණ ගැහෙන තැන මේ රේඛා දෙක එකිනෙකට මුණ ගැහෙන තැන මේ රේඛා දෙක එකිනෙකට මුණ ගැහෙන තැන තමයි මේ හතර දෙනා ඉන්නේ. හැබැයි මේ E කියන කෙනා ඉන්නේ මෙන්න මේ වගේ රේඛාවක් මැද්දේ. F කියන කෙනාත් ඉන්නේ රේඛාවක් මැද්දේ. හරි. ඒ අනුපතේ අපි කියනවා මෙන්න මේ මායිමට වන්නට ඉන්න අය ප්‍රධාන මැනුම් ස්ථාන කියලා. මොනවා කියලාද කියන්නේ? හරි. මේ හරිය පෙනෙයිද? ඒවට අපි කියනවා ප්‍රධාන මැනුම් ස්ථාන. හරි මතක තියාගන්න මොනවා කියලාද කියන්නේ? ප්‍රධාන මැනුම් ස්ථාන කියලා කියනවා. හරි නේද? ගොඩක් වෙලා මේ දෙන්න හිටියේ මම මේ පැත්ත බැලුවේ නෑ බෝඩ් එකට වැඩි අවධානයක් තිබුණේ. හරි. ඒ වගේම පුතේ මෙන්න මේ වගේ අය. ඒවට අපි කියනවා මෙතනදී සහායක මැනුම් ස්ථාන. සහායක මැනුම් ස්ථාන. තේරෙනවද? එහෙනම් පුතේ මතක තියාගන්න මැනුම් ස්ථාන ආකාර දෙකක් තියෙනවා. මොනවද මැනුම් ස්ථානාකාර දෙක?
ප්‍රධාන මැනුම් ස්ථාන තියෙනවා ඊට පස්සේ සහායක මැනුම් ස්ථාන තියෙනවා. හරි. ප්‍රධාන මැනුම් ස්ථාන තියෙන්නේ මායිමට කිට්ටුවෙන්. හරිද? සහායක මැනුම් ස්ථාන තියෙන්නේ හරි අර අපි ඇඳපු දැන් මගේ ඇඳපු රේඛාවලට නම තාම කිව්වේ නෑ මම ඒක නිකම්ම කියන්න අර රේඛාවක් මැද්දේ තමයි සහායක මැනුම් ස්ථාන තියෙන්නේ. හරි. දැන් ওই රේඛා මොනවද පුතේ මේ බලන්න. හරි මෙන්න මේ රේඛා මේ AC CB නැත්නම් BC BD AD හරි දැන් මේ රේඛාවලින් මොකද්ද කරලා තියෙන්නේ මැනුම් ස්ථාන දෙකක් යා කරනවානේ තේරුම් ගන්න පුතේ අමාරු නෑ හරි අර අලුත් දෙයක් නිසා ටිකක් හොඳින් අහගන්න හරි මේ රේඛාවක් මගින් මොකද්ද කරන්නේ මැනුම් ස්ථාන දෙකක් යා කරනවා නේ දැන් මේ AC මැනුම් ස්ථාන දෙක යා කරනවා ඒ රේඛාවෙන් AD මැනුම් ස්ථාන දෙක යා කරනවා ඒ රේඛාවෙන් ඒ වගේම මේ මැද්දෙන් ගිහිල්ලා තියෙනවානේ රේඛාවක් මැද්දෙන් ගිහිල්ලා තියෙනවානේ රේඛාව ඒ රේඛාවත් මොකද කරන්නේ මැනුම් ස්ථාන දෙක යා කරනවා ඒ වගේම පුතේ මම ඔය කියපු රේඛා හතරම බලමු ඒ රේඛා හතර නැවත AC BC BD AD AB හතරයිනේ පහයි සෝරි මැනුම් රේඛා පහයි ඒ පහම එකිනෙකට යා කරන්නේ ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් නේද ඒ රේඛා පහම එකිනෙකට යා කරන්නේ ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් අන්න ඒ වගේ රේඛාවලට අපි කියනවා ප්‍රධාන මැනුම් රේඛා කියලා මොනවා කියලාද කියන්නේ ප්‍රධාන මැනුම් රේඛා එහෙනම් ඔන්න මැනුම් රේඛා ආයේ බෙදෙනවා ඔන්න එක කොටසක් තමයි ප්‍රධාන මැනුම් රේඛා ඊළඟට මේ බලන්න මෙතන තියෙන සහායක මැනුම් ලක්ෂයක් ස්ථානයක් මෙතනක් තියෙන සහායක මැනුම් ස්ථානයක් නේද මෙන්න මේ විදිහට ප්‍රධාන මැනුම් ස්ථානයකුත් සහායක මැනුම් ස්ථානයකුත් යා කරන රේඛාවක් අපි කියනවා සහායක මැනුම් රේඛාවක් කියලා. එහෙනම් අර ප්‍රධාන මැනුම් ස්ථාන සහායක මැනුම් ස්ථාන වගේම දරුවනේ මැනුම් රේඛා ආකාර දෙකක් තියෙනවා මොනවද? ප්‍රධාන මැනුම් රේඛා සහ සහායක මැනුම් රේඛා. තර ප්‍රධාන මැනුම් රේඛාවක් කියන්නේ ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යා කරන රේඛාව. සහායක මැනුම් රේඛාවක් කියන්නේ ප්‍රධාන මැනුම් ස්ථානයක් සහ සහායක මැනුම් ස්ථානයක් යා කරන රේඛාවක්. පැහැදිලි නේද? right. ඔන්න මම දෙකක් විස්තර කළා. දැන් අපි මේ දෙක සටහන් කරගෙන වෙලාව තිබුණොත් අපි පල්ලෙහාවට එමු. දැන් ඔයාලා හැමෝම මේ රූපේ ඇඳන්නේ අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනට සකස් කරගන්න. අර ක්ලාස් එක මේ කට් වෙලා ගියපු අයට එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනට සකස් කරගන්න. හරි නේද? හරි. ගන්න පුතේ මාතෘකාව මැනුම් ස්ථාන ගන්න මාතෘකාව මැනුම් ස්ථාන පුතේ ඉංග්‍රීසියෙන්ුත් ලියා ගන්න අවශ්‍යය අපි කියනවා survey stations හරි survey stations හරි යටින් ලියමු අපි කරු ලකුණක් දාලා මැනුම් ස්ථාන ආකාර දෙකකි මැනුම් ස්ථාන ආකාර දෙකකි මැනුම් ස්ථාන ආකාර දෙකකි එක ප්‍රධාන මැනුම් ස්ථාන
හරි. දෙවෙනි එකට යන්නේ නැතුව අපි එතනම ඒක පැහැදිලි කරගෙන ඊළඟ එකට යමු. අපිට මෙහෙම කරන්න පුළුවන්. වරහන් ඇතුලේ කියන්නේ ප්‍රධාන මැනුම් ස්ථාන ඉස්සරහින් පුතේ වරහන් ඇතුලේ අපි ප්‍රධාන මැනුම් ස්ථාන ටික අපේ රූපයට අනුව ලියාගමු. මොනවද? ප්‍රධාන මැනුම් ස්ථාන ටික A B C D නේ. එනම් ක්‍රමා දාලා වරහන් ඇතුලේ ලියා ගන්න A B C D A B C D. ඒවා තමයි එතකොට අපේ රූපයට අනුව ප්‍රධාන මැනුම් ස්ථාන. හරි. දැන් යටින් ලියමු මේ විදිහට ඕනෑම ප්‍රධාන මැනුම් රේඛා දෙකක් ඕනෑම ප්‍රධාන මැනුම් රේඛා දෙකක් හමුවන ස්ථානයක් ප්‍රධාන මැනුම් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රධාන මැනුම් ස්ථානයක් ලෙස හැඳින්වේ. හරි. වෙනම රූලකින් තව පොඩි කරුණක් අපි සටහන් කරගමු. මේවා මූලික ශාස්ත්‍ර අධ්‍යයනය සිදු කරන අවස්ථාවේදී මූලික ශාස්ත්‍ර අධ්‍යයනය සිදු කරන අවස්ථාවේදී පිහිටුවනු ලබයි. හරි. ඒකටම ලියන්න ප්‍රධාන දම්වැල් රේඛාවේ දෙකෙලවර මෙවැනි ප්‍රධාන මැනුම් ස්ථාන කියලා ලියුවත් කමක් නැහැ. මෙවැනි ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් පිහිටයි. දෙකක් තියෙනවා. දෙකක් පිහිටයි. හරි. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට ගන්න මැනුම් ස්ථාන යටතේ අංක 2 සහායක මැනුම් ස්ථාන. හරි. දැන් අපේ රූපයට අනුව පුතේ අපිට සහායක මැනුම් ස්ථාන දෙකක් තියෙනවා. ලියා ගන්න වරහන් ඇතුලේ E කමාවක් F. ඒවා තමයි සහායක මැනුම් ස්ථාන. හරි. දැන් මම මෙතන චූටි නෝට් එකක් දෙනවා. මේ නෝට් එක තවම පැහැදිලි කරලා නැහැ.
හරි මේ පැහැදිලි කිරීම තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මම කරන්නම්. හරි අනුලම්බ වලට එහෙම ආවට පස්සේ මම නැවත මෙතන රිවර්ස් වෙලා නැවත පැහැදිලි කිරීමක් කරන්නම්. අපි දැනට මෙතන මේ නෝට් එක සම්පූර්ණ කර ගැනීමක් කරමු. right. ලියා ගන්න මේ විදිහට ඇතැම් අවස්ථාවලදී ප්‍රධාන මැනුම් රේඛාවලින් පමණක් සියලුම දත්ත එකතු කිරීම අපහසු වේ. හරි සියලුම දත්ත එකතු කිරීම අපහසු වේ. පුතේ ඒකට උදාහරණ කියලා ලියන්න. උදාහරණ යම් දත්තයක් ලියන්න. උදාහරණ යම් දත්තයක් වෙනත් දත්ත කීපයකින් ආවරණය වී ඇති විට එම අදාළ දත්තය ලබා ගැනීම සඳහා නැත්නම් මෙහෙම ලියන්න එම අදාළ දත්තය සඳහා මිනුම් ලබා ගැනීම ප්‍රධාන මැනුම් රේඛාවකින් කළ නොහැකි වේ. හරි. ඒ උදාහරණය පුතේ. ඊට පස්සේ හපව අලුත් රූලකින් ලියාගෙන යමු. එවන් අවස්ථාවලදී අලුත් රූලකින් නෝට් එකට යනවා. උදාහරණය ඉවරයි. එවන් අවස්ථාවලදී ප්‍රධාන මැනුම් රේඛාවක් මත වෙනත් ලක්ෂයක් ලකුණු කර එයට ප්‍රධාන මැනුම් ස්ථානයක සිට රේඛාවක් නිර්ණය කර එමගින් අදාළ දත්ත සඳහා
අදාළ தත්ත සඳහා මිනුම් ලබා ගැනේ. මිනුම් ලබා ගැනේ. මෙවන් ස්ථාන මෙවන් ස්ථාන මෙවන් ස්ථාන සහායක මැනුම් ස්ථාන ලෙස හැඳින්වේ. සහායක මැනුම් ස්ථාන ලෙස හැඳින්වේ. සහායක මැනුම් ස්ථාන ලෙස හැඳින්වේ. හරි. ටිකක් වෙනස් විදිහේ කාරණා ටිකක් ඔතන සඳහන් කළා මම කලින් නොකියූ. දැන් චුට්ටක් නැවත රූපයට ඇවිල්ලා පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට. බලා ගන්න දැන් ඔයාලා. දැන් පුතේ මෙන්න මෙතන ගොඩනැගිලි තුනක් තියෙනවා කියවනේ මම. මේකට අපිට ඕනනම් රූපයට ගිහිල්ලා මෙහෙම කරගන්න. මම මේකට තව ගොඩනැගිලි දෙකක් දාන්නද? මෙහෙම දාගන්නකො. එතකොට වඩා හොඳයි. පුතේ රූපයට ඇවිල්ලා අපි මේකට තව ගොඩනැගිලි දෙකක් විතර දාගමු. මේක 4 මේක 5. ඔයාලට ඉලක්කම් පේන්නේ නැද්ද? පුතේ ඔයාලට ඉලක්කම් අපිට දෙන්නේ නේද? මම අනිත් ෆෝන් එකේ බලද්දි නම් අපහැදිලි ඔයාලට හොඳට පේනවත් දන්නේ නැහැ. බලා ගන්න මෙතන එක ගොඩනැගිල්ල, මේක දෙක ගොඩනැගිල්ල, මේක තුන ගොඩනැගිල්ල, මේක හතර ගොඩනැගිල්ල, මේක පහ ගොඩනැගිල්ල. රයිට්. දැන් මම මෙතන පැහැදිලි කිරීම කරන්න යන්න හොඳට අහගන්න. හරි. දැන් මේ පුතේ මේ භූමියේ තියෙන ගොඩනැගිලි වල පිහිටීම අපි අරගන්නේ මෙන්න මේ වගේ මේ මැනුම් රේඛා තියෙන. දැන් මේවා අපි දන්නවනේ මැනුම් රේඛා කියලානේ. මෙන්න මේ මැනුම් රේඛාවල ඉඳලා දුර මැනීමක් කරන්න. දැන් ඔය ටික අපිට කතා කරන්න තියෙන අර අනුලම්බ කියන අවසාන පාරිභාෂික වචන තමයි කතා කරන්න තියෙන්නේ. නමුත් දැන් මෙතන පැහැදිලි කිරීමක් කරන්න ඕන නිසා මම සරලව කියන්නම් මේ ගොඩනැගිලි වල එහෙම නැත්නම් මේ භූමියේ තියෙන වස්තු වල පිහිටීම ලබා ගන්න පුතේ අපි මෙන්න මේ මැනුම් රේඛාවල ඉඳලා දුර මනිනවා. හරිද? හැබැයි අපිට මෙතනදී පොඩි ගැටලුවක් වෙනවා. මොකක්ද එන ගැටලුව? මෙන්න මේ තුන්වෙනි ගොඩනැගිල්ල. හරි? තුන්වෙනි ගොඩනැගිල්ල තවත් ගොඩනැගිලි කීපයකින් මොකද වෙලා තියෙන්නේ? ආවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා පුතේ මේ පැත්තෙන් තියෙන දම්වැල් මැනුම් රේඛාවෙන් අපිට මේ ගොඩනැගිල්ල පිහිටීම ගන්න බෑ. ඇයි මෙන්න මේ අංක 1 ගොඩනැගිල්ලෙන් එයා කවර් වෙලා ඉන්නේ. ඒ වගේම මේ පැත්තෙන් තියෙන මැනුම් රේඛාවෙන් එයාගේ පිහිටීම ගන්නත් බෑ. අංක 4න් සහ අංක 5න් දෙකෙම මෙයා කවර් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක අපිට මේ ගොඩනැගිල්ලේ පිහිටීම ලබා ගන්න සිද්ධ වෙනවා
වෙනත් මැනුම් රේඛාවක් යොදා ගන්න. හරිද? වෙනත් මැනුම් රේඛාවක් හදා ගන්න වෙනවා. ඔය තියෙන ප්‍රධාන මැනුම් රේඛාවලට අමතරව. ඒ මැනුම් රේඛාව හදා ගන්නවා කියන්නේ කොහොමද? හරි? ප්‍රධාන දම්වැල් රේඛාව නැත්නම් ප්‍රධාන මැනුම් රේඛාව මත අපි ලක්ෂයක් ලකුණු කරලා ප්‍රධාන මැනුම් ලක්ෂයක ඉඳලා ඒ දක්වා මොකද කරන්නේ? රේඛාවක් ඇඳ ගන්නවා. හරි? අන්නේ ලකුණු කරගන්න ලක්ෂයට තමයි අපි කියන්නේ පුතේ මොකක් කියලාද? සහායක මැනුම් ලක්ෂයක් කියලා. දැන් අපි මෙතන මෙන්න සහායක මැනුම් ලක්ෂය දාලා මේ විදිහට අලුත් මැනුම් රේඛාවක් හදාගෙන තියෙනවානේ. දැන් අපි කියනවා මේ මැනුම් රේඛාවේ ඉඳලා පුතේ අපිට හැකියාව තියෙනවා මේ ගොඩනැගිල්ලට මිනුම් ලබා ගැනීම කරන්න. තේරුණා නේද? මේ ගොඩනැගිල්ලට මිනුම් ගන්න පුළුවන් මේ මැනුම් රේඛාවේ ඉඳලා. එහෙනම් ඔන්න ඔය කියන අවස්ථාවේදී තමා පුතේ අපිට සහායක මැනුම් ලක්ෂයක් අවශ්‍ය වෙනවා කියන්නේ. හරි? ඒ කියන්නේ තියෙන මැනුම් රේඛාවලින් යම් දත්තයක මිනුම් නැත්නම් යම් දත්තයක පිහිටීම ලබා ගන්න මිනුම් ගන්න බැරි වෙනකොට බොහෝ දුරට වෙනත් දත්ත මගින් ඒ දත්තේ ආවරණය වෙලා තියෙනකොට අපිට සිද්ධ වෙනවා වෙනත්ම මැනුම් රේඛාවක් ස්ථාපිත කරලා ඒකේ ඉඳලා මිනුම් ලබා ගන්න. එහෙම වෙනත් මැනුම් රේඛාවක් ස්ථාපිත කරගනිද්දී අපි මැනුම් රේඛාවක් මත ලක්ෂයක් ලකුණු කරලා ප්‍රධාන මැනුම් ලක්ෂයක ඉඳලා ඒ මැනුම් ලක්ෂය යා කරනවා. නැත්නම් ඒ ලක්ෂය යා කරනවා. අන්නේ මැනුම් රේඛාවක් මත දාගන්න ලක්ෂයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සහායක මැනුම් ස්ථානයක් කියලා. ඒ වගේම ඒ අලුතෙන් දාගන්න ඒ මැනුම් රේඛාවට අපි කියන්නේ එතකොට සහායක මැනුම් රේඛාවක් කියලා. පැහැදිලි නේද? right. අපිට පුළුවන් මෙහෙම නැවත උදාහරණයක් කියලා ලියා ගන්න තවදුරටත් පැහැදිලි වෙන්න මම මේක ටිකක් විස්තර සහිතව මේ කරන්නේ. උදාහරණ කියලා ලියා ගන්න යටින් ඉහත ඉඩමේ ඔයාලා ඔයාලා නෙමෙයි ඉතින් මම දන්නවා ඉබේනේ කට් වෙන්නේ නේ. මම අර පොඩ්ඩක් බෝඩ් එක පාවිච්චි කරනකොට මට පේන්නේ නෑ ඔයාලා කට් වුණාද නැද්ද කියලා. සමහරවිට මේක වැඩි ඉවර කරලා එතනට ඔයාලා විනාඩි 5-10ක් සමහරට වේටින් ලිස්ට් එකේ ඉඳලා ඇති. හරි. එහෙම කට් වුණ අයට තියෙන හොඳම විකල්පය තමයි ඒ කියන්නේ ක්ලාස් එකට නෑ විදිහින් ඉන්න කියන එක නෙමෙයිනේ. රැට YouTube එකට වීඩියෝ එක දැම්මට පස්සේ ඒ ටැන් ටික පොඩ්ඩක් ආයෙ නැවත බලා ගන්න. හරිද? right. ලියන්න ඉහත ඉඩමේ අංක 3 ගොඩනැගිල්ල අංක 1 අංක 1 අංක 4 අංක 5 යන ගොඩනැගිලි වලින් ආවරණය වී ඇති නිසා AB හෝ AC මැනුම් රේඛාවලින් එහි පිහිටීම ලබාගත නොහැක. මේ නිසා
මේ නිසා AB මැනුම් රේඛාව මත AB මැනුම් රේඛාව මත AB මැනුම් රේඛාව මත F ලෙස ලක්ෂයක් ලකුණු කර F ලෙස ලක්ෂයක් ලකුණු කර C හා F යා කර ලකුණු කර C හා F යා කර නව මැනුම් රේඛාවක් ස්ථාපිත කර ඇත ඒ අනුව මෙහි F යනු සහායක මැනුම් ස්ථානයකි සහායක මැනුම් ස්ථානයකි right ඔන්න මම තවත් හරි ඔයාලට කියවලා හොඳින් තේරුම් ගන්න පුළුවන් විදියට ඒක දුන්නා මම හිතනවා දැන් ඔයාලට ඒක හොඳටම තේරෙන්න ඇති ඊළඟට අපි යමු පොතේ ඊළඟ පාරිභාෂිත වචනයට ලියා ගන්න මැනුම් රේඛා හරි අපි මැනුම් රේඛා ගැන කතා කරලම අදට ක්ලාස් එක නතර කරමු මැනුම් රේඛා හරි එතන මම කිව්වා මැනුම් රේඛා ආකාර දෙකක් තියෙනවා පොතේ ලියා ගන්න මැනුම් රේඛා ආකාර දෙකකි පොතේ මැනුම් රේඛා වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සර්වේ ලයින් කියලා නැත්නම් සර්වේ ලයින්ස් ඉංග්‍රීසි වචනේ ඕනනම් ලියා ගන්න survey lines හරි ලියවද මැනුම් රේඛා ආකාරයේ පළවෙනි එක ප්‍රධාන මැනුම් රේඛා පොතේ වරහන් ඇතුලේ අපි ලියමු දැන් ප්‍රධාන මැනුම් රේඛා ටික ඔන්න ලියමු A C හරි AC ඊට පස්සේ B C BC හරි ඊට පස්සේ AD ඊට පස්සේ
B D B D. හරි. අපි මේ හතර විතරක් මෙතෙන්ට ගමු. හරි. මේකට වෙනම නමක් තියෙනවා. ඒක තමයි පාදම් රේඛාව. මම ඒක එතෙන්ට දෙන්නම්. හරි. හැබැයි ඒකත් අපිට ගන්න පුළුවන් ප්‍රධාන මැනුම් රේඛාවක් විදියට. නමුත් මම ඒක නොදී ඉන්න AC BC AD BD විතරක් අපි ඔතෙන්ට ගමු. right. ලියන්න මේ විදිහට යටතේ ඕනෑම ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යා කරන රේඛාවක් ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යා කරන රේඛාවක් ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යා කරන රේඛාවක් ප්‍රධාන මැනුම් රේඛාවක් ලෙස හැඳින්වේ. ප්‍රධාන මැනුම් රේඛාවක් ලෙස හැඳින්වේ. ප්‍රධාන මැනුම් රේඛාවක් ලෙස හැඳින්වේ. right. ඊළඟට පුතේ අංක 2 කියලා ගන්න සහායක මැනුම් රේඛා. සහායක මැනුම් රේඛා. සහායක මැනුම් රේඛා. හරි. එතකොට දැන් සහායක මැනුම් රේඛා මේක දෙකක් තියෙනවා. අපි වරහන් ඇතුලේ ලියමු C F D E. හරි. C F D E. දැන් මේ D E කියන සහායක මැනුම් රේඛාව ගන්න ඇත්තටම එතකොට මේ හරියේ මේ වගේ යම් දත්තයක් වෙනත් දත්ත කීපයකින් පුතේ ආවරණය වෙලා ඇති. හරි. ආවරණය වෙලා තියෙන්න ඕන. නැත්නම් අපිට අවශ්‍ය නැහැ. හරි. නමුත් අපි එච්චර ඒවා ඇඳලා නැහැ. නමුත් මේ රූපේ හැටියට අපිට DE ගන්න වෙන්නේ සහායක මැනුම් රේඛාවක් විදියට. right. යටින් ලියනවා මේ විදියට අපි චුටි විස්තරයක්. ප්‍රධාන මැනුම් ස්ථානයක් සහ ප්‍රධාන මැනුම් ස්ථානයක් සහ ප්‍රධාන මැනුම් ස්ථානයක් සහ සහායක මැනුම් ස්ථානයක් සහායක මැනුම් ස්ථානයක් සහායක මැනුම් ස්ථානයක් යාකරන රේඛාවක් යාකරන රේඛාවක් සහායක මැනුම් රේඛාවක් ලෙස හැඳින්වේ. සහායක මැනුම් රේඛාවක් ලෙස හැඳින්වේ. සහායක මැනුම් රේඛාවක් ලෙස හැඳින්වේ. වෙනම රූලකින් ලියන්න ප්‍රධාන මැනුම් රේඛා මගින් ප්‍රධාන මැනුම් රේඛා මගින් ප්‍රධාන මැනුම් රේඛා මගින් දත්ත ලබා ගැනීමට නොහැකි අවස්ථාවලදී සහායක මැනුම් රේඛා යොදාගන්නේ. සහායක මැනුම් රේඛා යොදාගන්නේ. සහායක මැනුම් රේඛා යොදාගන්නේ. හරි. දැන් අපි ඒක දීර්ඝ වශයෙන් පැහැදිලි කරගෙන ආවා පුතේ සහායක මැනුම් ස්ථාන කියන එකේදී. ආයේ මෙතන එහෙම දීර්ඝ විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන් හොඳින්ම. හරි. පැහැදිලි නේද? හොඳයි. දැන් අපි ඇත්තටම කතා කළේ ඔන්න පාරිභාෂික වචන දෙකක් විතරයි. තව අපිට තියෙනවා වචන තුනක් ඉගෙන ගන්න. එකක් තමයි පාදම් රේඛාව නැත්නම් බේස් ලයින් කියලා අපි කියනවා. ඊළඟට පිරික්සුම් රේඛා නැත්නම් ආවේක්ෂණ රේඛා ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අනුලම්බ වර්ග දෙකක් තියෙනවා පුතේ. ලම්බක අනුලම්බ නැත්නම් අපි ඍජු අනුලම්බ කියලාත් කියනවා. අනිත් එකට අපි කියනවා ඇල අනුලම්බ කියලා. ඍජු අනුලම්බ සහ ඇල අනුලම්බ ගැන අපිට කතා කරන්න තියෙනවා. හරි. ඒ ටික කතා කරලා ඉවර වෙලා අපි එනවා
දම්වැල් මැනුම් ක්‍රියාවලියේ පියවර ටික සාකච්ඡා කරා. හරි. ඒ පියවර ටික සාකච්ඡා කරලා ඉවර වුණාම දම්වැල් මැනුම ඉවර වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා අනිකුත් බිම් මැනුම් තාක්ෂණයන් පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කරන්න. හැබැයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ ටියුට් එක හරහා. එතකොට තවදුරටත් ටියුට් එක ලබාගත්තේ නැති යම් දරුවෙක් ඉන්නවා නම් මේ දින කිහිපය තුළ නිබන්ධනය ලබා ගන්න, ටියුට් එක ලබා ගන්න. මම හිතන්නේ අපි නැවත ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුතේ අඟහරුවාදා නේද? ඔව්. නැවත සම්බන්ධ වෙන්නේ අඟහරුවාදා බදාදා දවස් දෙකේම මම හිතන්නේ අපි ක්ලාස් එක කරනවා. ඒත් අපි අඟහරුවාදා බදාදා ඔය දවස් දෙකේ මේ ටික කතා කරලා ඉවර කරමු. ඒත් අපිට බදාදා කියන දවසේ බොහෝ දුරට මට්ටම් ගැනීම නැත්නම් තලමිතිය කියන කොටස ආරම්භ කරන්න පුළුවන්. හරි. එතකොට අපි ඊළඟ සතිය ඇතුළත මේ පාඩම ඉවර කරගන්න අවශ්‍ය වෙනවා. හරි. මේ පාඩම ඉවර කරලා අපි ඊට පස්සේ ජල ප්‍රභව පාඩම පටන් ගන්න ඕන. පොඩි පාඩමක්. හරි. කාලච්ඡේද සුළු ප්‍රමාණයක් කාලච්ඡේද 8ක් විතර වගේ තමයි පාඩමට වෙන් කරලා දීලා තියෙන්නේ. හරි. එනකොට අපි අදට අපේ ක්ලාස් එක නතර කරමු මෙතනින්. අපි නැවත අඟහරුවාදා මේ නතර කරපු තැනින් පටන් අරගෙන සාකච්ඡා කරමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.